මට චුට්ටක් කියන්න පාඩමට යන්න කලින් ඔයාලට පැහැදිලිව ඇහෙනවද කියලා. හොඳට පැහැදිලිව ඇහෙනවද කියන්න. chat එකට පොඩ්ඩක් දාන්න yes එකක් හරි no එකක් හරි. ඔව්නේ. හරි. ඇහෙනවා. නෑ කියන අයත් ඉන්නවද? එහෙනම් සිග්නල් ප්‍රශ්නයක් වෙන්න ඇති. ගොඩක් අය ඇහෙනවා කියලා කියනවා. සිග්නල් ටිකක් නෑ. සිග්නල් ටිකක් නැති එකට මාව අල්ලගන්න එපා ඉතින් නේද? හරි. අපි යමු පාඩමට. අපි එදා කතා කරා පරිගණකයක් කියන්නේ මොකක්ද කියන දේ. මොකක්ද පුතේ පරිගණකයක්? පරිගණකය යනු මොකක්ද පරිගණකයක් කියන්නේ? දැන් අපි මෙහෙම දැක්ක ගමන් හිතනවා මේ තියෙන්නේ පරිගණකයක්. ඒ වුණාට පරිගණකයේ විශේෂ හැකියාවන් විශේෂ ලක්ෂණ තියෙනවා පරිගණකයක් ගත්තොත්. මොකක්ද පරිගණකයක් කියන්නේ? මං එදත් මේක කියලා දුන්නා. මං චුට්ටක් මුල් ටික මතක් කරලා තමයි පාඩමට යන්නේ. එතකොට ඔයාලට හොඳට මේ පාඩම ඔළුවේ තියාගන්න එක පහසුවක් වෙන නිසා. කියන්නකො මොකක්ද පරිගණකයක් කියන්නේ? කියන්නකො බලන්න. chat එකට පොඩ්ඩක් දාන්න. මොකක්ද පරිගණකයක් කියන්නේ? මේකේ කරන විශේෂ කාර්යයන් ටිකක් තියෙනවා. පරිගණකයක් ගත්තහම කරන විශේෂ දේවල් ටිකක් තියෙනවා. මොනවද මෙයා කරන විශේෂ දේවල්? ආදානය, තව මොනවද? ක්‍රියාවලිය, ප්‍රතිදානය, ගබඩා කිරීම. ඒ වගේම පරිගණකය කියන්නේ පුතේ තොරතුරු පද්ධතියක්. තවත් ලක්ෂණයක් මම ලියනවා. තොරතුරු පද්ධතියක්. තොරතුරු පද්ධතියක් කියන්නේ මොනවාද? මෙයා දත්ත අරගෙන තොරතුරු බවට පත් කරන එක තමයි පුතේ මෙයාගේ කාර්යය වෙන්නේ. මෙයාගේ කාර්යය මොකක්ද? දත්ත අරගෙන තොරතුරු බවට පත් කරලා එළියට දෙන එක. ඒකට මෙයා පාවිච්චි කරනවා ආදාන උපාංග, ඒ වගේම ප්‍රතිදාන උපාංග. පැහැදිලිද මේ කතන්දරේ? එදා අපි කතා කරපුවා තමයි මේ. පැහැදිලිද? ඔව්, ඇත්තටම මේකේ දෘඩාංග, මෘදුකාංග කියලා දෙයක්ත් තියෙනවා. හොඳටම මතක් වුණාද? හොඳටම තේරුණාද? හරි. එහෙමනම් අපි ඊළඟට යමු. පරිගණක පද්ධතිය ගත්තහම අපිට මෙන්න මේ විදිහට බෙදන්න පුළුවන්. මේ පාට පේන්නේ නැත්නම් කියන්න පුතේ මම මාරු කරන්නම්. දෘඩාංග, මෘදුකාංග, ජීවාංග, ස්ථිරාංග. දෘඩාංග, මෘදුකාංග, ජීවාංග, ස්ථිරාංග. ඔන්න ඔය කියන කොටස් වලින් සංරචක වලින් තමයි පුතේ පරිගණකය සකස් වෙලා තියෙන්නේ.
මොනවාද පුතේ දෘඩාංග මොනවාද පුතේ මෘදුකාංග කියලා කියන්නේ. මේ දෙන්නගේ පැහැදිලි වෙනසක් තියෙනවා. මේ දෙන්න සංසන්දනාත්මකව අපිට වෙන් කරලා හඳුර ගන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. මොකක්ද මේ ලක්ෂණය? කියන්න බලන්න. කියන්න බලන්න. දෘඩාංග වීඩියෝ එක හරියට පේනවද? දෘඩාංග මෘදුකාංග කියන දේ වෙනස මොකක්ද පැහැදිලිව? අන්න හරි. දිනිති කිව්වා වගේම දෘඩාංග කියන්නේ දෘඩයි වචනෙම මතක තියාගන්න hard නේද? මෙහෙම අල්ලලා බලන්න පුළුවන්. මේවා tangible. භෞතිකව ඉන්න අය. දෘඩාංග කීබෝඩ් වෙන්න පුළුවන්, මවුස් වෙන්න පුළුවන්. හරිද? කීබෝඩ්, මවුස්, printer, monitor ඔය හැම දෙයක්ම මේවා අභ්‍යන්තර සහ බාහිර කියලත් අපිට කොටස් වලට බෙදන්න පුළුවන්. ඊළඟට පුතේ මෘදුකාංග ගත්තොත්, software ගත්තොත් මේවා මෘදුයි. අපිට භෞතිකව දකින්න, භෞතිකව මේවා ස්පර්ශ කරලා බලන්න ඉන්නවද? නෑ. මේවා නෑ. paint, photoshop, ඔය එක players, ඔය වගේ දේවල්. හරිද? ඒවා අපිට භෞතිකව ස්පර්ශ කරලා බලන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒවා උපදෙස් සමූහයන් විදිහට ඉන්නේ. අපිට යම්කිසි කාර්යයක් කරගන්න අපිට මොකක් හරි වැඩක් කරගන්න ඉන්න ඉන්ස්ට්‍රක්ෂන්ස් ගොඩක්, උපදෙස් ගොඩක් තමයි මෘදුකාංගයක් කියලා කියන්නේ. පැහැදිලිද දුවේ පුතේ එහෙනම්? පැහැදිලිද කතන්දරේ? ඔන්න ඒ දෙන්නව වෙන් කරලා ඔය විදිහට අඳුන ගන්න පුළුවන්. තේරුණාද? ඊළඟට අපි යමු ජීවාංග වලට. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. තේරුණා? දුල්ෂනේ හරි. අනිත් අය හරි. ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න. මම ඒ අතරේ පාඩම කරගෙන යන්නම්. ඊළඟට පුතේ අපිට පුළුවන් ජීවාංග ස්ථිරාංග ගැන කතා කරන්න. ජීවය තියෙන අංග. ජීවාංග. ජීවයේ තියෙන අංග කවුද? අපි. මේ පාවිච්චි කරන පරිගණකයේ කම්පියුටර් එක පාවිච්චි කරන අපි user පරිශීලකයා කියලා අපි මෙයාට කියනවා. පරිශීලකයා. පරිශීලකයා තමයි පුතේ ජීවාංග කියලා කියන්නේ. ජීවාංග කියලා කියන්නේ. ඊළඟට ස්ථිරාංග. අර මම කිව්ව 9 වසරේදී සමහර ළමයින්ට එනවා මොනවාද? මතකද ඒ කතන්දරේ? මං කිව්වේ සමහර අයට එනවා මොනවාද? සමහර අයට මොනවාද එන්නේ? මතකද? ගිය සතිය ආව අයට මතක ඇති. සමහර අයට එනවා කියලා මං කිව්වා 9 දී හැම මොනවාද එන්නේ? ඒවා අයින් කරන්න බෑ කියලා කිව්වේ මං. කොච්චර උත්සාහ කරා? මොනවාද? මතක නැද්ද? මතක් කරන්න බලන්න. ළමයින්ට සාමාන්‍යයෙන් ඕවා මතක ඉන්නවා පාඩම් වලට වැඩිය. නේද? මොන හරි කතාවක් කිව්වොත් ඕක හරි හොඳට මතක තියාගන්න. අපේ මොලේ ස්වභාවය ඒක තමයි. අමාරුවෙන් අපහසුවෙන් තියාගෙන ඉන්නව නම් මේවා ඔළුවේ තියාගන්නව හරි අඩුයි. මොකද එයා ස්ට්‍රෙස් එකක් දෙන්න කැමති නෑ අපිට. හැබැයි අපි මේවට ආසාවෙන් ඉගෙන ගන්නවනම් අපි දැන් කතාවක් එහෙම අහනකොට හරි ආසාවෙන් කුතුහලේ නේද? ඉතින් මොකද උනේ? ඊට පස්සේ මොකද උනේ? එහෙම නේද උපදූප අහන්නේ. හරි හොඳට මතක තියෙනවා. කොයි කාලේ ඔය කතාව ඇහුවත් මතකයි. හැබැයි උගන්නන ඒවා මතක හිටින්නේ නැත්තේ ඇයි? ඔයාලට ආසාව, කුතුහලයේ පාඩමට නැති නිසා. හැබැයි පන්තියේදී ওই දෙකම තියාගෙන ආසාවෙන් වැඩ කරන්න. එතකොට ලේසියෙන්ම මේවා මතක තියාගන්න පුළුවන්. නේද? නිදි මරාගෙන පාඩම් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අන්න හරි. ස්ථිර අං. ඔය තියෙන මතක මං කිව්වේ වරද. සමහරට ස්ථිර අං එනවා. ඔන්න ඊයේ පෙරේද වෙච්ච සිද්ධියක් අපිට. අපි ඉස්කෝලේ ඇරිලා ටීචර්ස්ලායි ළමයින්ගේ ඔක්කොම එන ස්කූල් බස් එකක් තියෙනවා. හරිද? දැන් අපේ ටීචර් කෙනෙක් බස් එකේ හිටගෙන. අපි හිටියේ පිටිපස්ස ෂීට් එකේ. ඉතින් පිටිපස්ස ෂීට් එකේ ඔක්කොමලා ටීචර්ස්ලා වාඩි වෙලා හිටියේ. ඒ අතර ළමයි දෙන්නෙකුත් වාඩි වෙලා හිටියා. අපි ඉස්කෝලේම ළමයි. වෙන ඉස්කෝලවල ළමයිනුත් තැනින් තැන හිටියා. ඉතින් මේ අර ටීචර් හිටගෙන ඉන්නවා. අර ළමයි දෙන්නට නෙවෙයි ඒක ගානක්වත් තියෙන්නේ. නෑ සාමාන්‍ය ටීචර්ස්ලාට හිටන් යන්න පුළුවන්.
ඒක ප්‍රශ්නයක් නෑ. කකුල් තියෙනවනේ. නේද? බස් එකේ හිටගෙන යන්න පුළුවන්. හැබැයි කන්ඩක්ටර්ත් ඉඳන් කියනවා මේ ටීචර්ට ඉඩක් දෙන්න. එහෙම කියලා ළමයින්ට අපිට ලැජ්ජයි. නේද? මේ අපේ ළමයි, අපි උගන්වන ළමයි බලන්නකො අහක බලාගෙන ඉන්න හැටි කියලා. නේද? ඔය ඒ ළමයා ඊට පස්සේ එතන ටීචර්ස්ලා කිව්වා මගේ පොඩි කාලේ මගේ පන්තිවල ඉගෙනගෙන තියෙනවා මේ හොඳ ළමයෙක් පොඩි දවස්වල ඔන්න මොනවද 9ට එහෙම එනකොට මොනවද ඇවිල්ලා දෙන්නේ? අර මං කියපු જાතිය ඇවිල්ලා. අදාවට කමක් නෑ අහගන්න පුළුවන් මම මුලින් ඉඳන්ම මතක් කරලා දුන්නානේ. මොනවද ඇවිල්ලා තින්නේ? ඔන්න 9 දී දැන් 9 විතර තමයි ළමයා හිටියේ. ඒ දැක්කහම තේරෙනවා 9 විතර තමයි ඇත්තේ කියලා. මොනවද ඇවිත් තින්නේ යාටත්? මොනවද ඇවිත් තින්නේ? ස්ථිර අං ඇවිල්ලා. නේද? ඔය ඉතින් හොඳකට නෙවෙයි ඕවා එන්නේ. නේද? ඒවා එන්නේ හොඳකට නෙවෙයි. ඔන්න හරි. ස්ථිරාංග කියන්නේ එහෙනම් මොනවාද? අං නෙවෙයි කම්පියුටරේ තියෙන අං එහෙම නෙවෙයි ළඟ පරිගණකයේ තියෙන අං ස්ථිර අංග වේ කියලා. නේද? ස්ථිරාංග කියන්නේ මොනවද? කම්පියුටර් එක හදන අයමයි මේක ලියලා එවන්නේ. කම්පියුටර් එක ඔන් වෙන්න අවශ්‍ය වෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් උපදෙස් පරිගණකය ඔන් වෙන්න අවශ්‍ය වෙන උපදෙස් ටික තමයි මේ ROM එක ඇතුලේ ලියලා එවන එකට තමයි අපි කියන්නේ ස්ථිරාංග කියලා. ROM එක read only memory ඉදිරියට ඔයාලා පරිගණක මතකය ගැන කතා කරද්දී මේවා ගැන වැඩිපුර කතා කරනවා. 10 වසරේත් අපි කතා කරනවා. මේ ROM එක ඇතුලේ තියෙන ඒවා තමයි පුතේ read only memory කියන එක තමයි පුතේ මේක ඇතුලේ තියෙන දේ තමයි ස්ථිරාංග කියන්නේ. මම එකම කියන්නේ නැවත නැවත කියන්නේ ඒ කියන තරමටම ඔයාලට ඔළුවේ රැඳෙන නිසා අනිවාර්යෙන්ම මේ දේ කරන්න පුතේ. ඔයාලා ක්ලාස් එකට එන්න කලින් ගිය සතියේ පාඩම බලලා එන්න. හරිද? අද නිදා ගන්න කලින් පුළුවන් නම් ලියාගත්තු දේ මුල ඉඳන් නැවත චුට්ටක් ආවර්ජනය කරන්න. ඒ දෙකම කරන්න. එහෙම වුණොත් ඔයාලගේ මොලේ සෛල රටාවක් හැදෙන එක තමයි මතකය කියන්නේ. එතකොට ඕක ටික ටික වෙන වැඩ කරනකොට ඒක උඩ වෙන වෙන දේවල් ලියවෙනකොට අරක මැකිලා යනවා. හරිද? දැන් මොලේ මෙහෙම සෛල රටාවක් ඇඳෙනවා. අද පාඩම ගැන. වෙන වැඩ කරනකොට මේක මොකද වෙන්නේ? ඩැමේජ් වෙනවා. ඊට පස්සේ මැකෙනවා ටික ටික. එතකොට මොකද වෙන්නේ? අපිට මතක නැහැ. එහෙනම් අපි මේක උඩ නැවත ලියලා තහවුරු කරගන්න ඕනේ. නැවත නැවත පාඩම මතක් කරගන්න ඕනේ. හරිද? එහෙනම් ඔය ක්‍රමය පාවිච්චි කරන්න අනිත් විෂයන් වලටත් පාවිච්චි කරන්න. අනිත් දේ තමයි මම පාඩම මැදදී කියලා දෙන්නම් පාඩම් කරන්න ක්‍රමයකුත්. ඒක දැන් ඉඳන්ම ප්‍රැක්ටිස් කරොත් ඔයාලට ඒ 9ක් කියන එක ලොකු දෙයක් වෙන්නේ නැති වෙයි ඉස්සරහට. අපි පාඩම කරගෙන යනකොට ඒ අතරේ කතා කරමු. ඔය වගේ ඉගෙන ගන්න පොඩි ට්‍රික්ස් එහෙමත් මම ඉස්සරහට කියලා දෙන්නම්. ඔව් ROM තමයි. RAM නෙවෙයි පුතේ ROM. RAM නෙවෙයි ROM. RAM කියන්නේ වෙන එක්කෙනෙක්. ඒ random access memory. මේ ඉන්නේ ROM. ROM එක ඇතුලේ තමයි ස්ථිරාංග ඉන්නේ. ROM කියන්නේ පුතේ පරිගණකයේ තියෙන මතක වර්ගයක්. හරිද? ඒ ගැන අපි වැඩිදුර විස්තර ඉස්සරහට කතා කරමු. දැනට තේරුම් ගන්න පරිගණකයේ තියෙනවා ROM කියලා තැනක්. මෙතන තමයි ගබඩා වෙලා තියෙන කියලා. ඇත්තට මේක ස්ටෝරේජ් ඩිවයිස් එකක් තමයි. අපිට අවශ්‍ය දේවල් ඒකේ ස්ටෝර් කරන්න බෑ හැබැයි. දැන් පෙන් ඩ්‍රයිව් එකක් අරන් අපිට අවශ්‍ය දේවල් ස්ටෝර් කරත හැකිනේ. හැබැයි ඔය වැඩේ කරන්න බෑ පුතේ ROM එක ඇතුලේ. පැහැදිලිද? දැන් එහෙනම් sorry. අද තමයි අපි ඇත්තට 9 අවසර පාඩමට යන්නේ. මේ මම කතා කරේ 6, 7, 8 තියෙන අපේ පාඩමට එන්න තියෙන knowledge එක. හරිද? අපේ පාඩමට අවශ්‍ය වෙන knowledge එක සහ 10 වසරට අවශ්‍ය knowledge එක. දැන් අපි යමු අද පාඩමට. පරිශීලක user. දැන් ඔයාලා දන්නවා මේක. නේද? මොකද අපි අර කලින් කතා කරපු විස්තරේදී පරිශීලකයා. එහෙම නැත්නම් user ගැන කතා කරලා තියෙනවා. බෝඩ් එක පේනවද? පේන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවද? මම කවර් වුණාම පේන්නේ නැහැ කියලාද කියන්නේ? හරි. පරිශීලකයා කියන්නේ
user ඒ කියන්නේ පරිගණකයේ වැඩ කරන කෙනා. පරිගණකයේ වැඩ කරන කෙනා. හරිද? එහෙනම් පුතේ පරිශීලකයෝ වර්ග දෙකක් ඉන්නවා. පරිශීලකයෝ වර්ග දෙකක් ඉන්නවා. ඒ කවුද ඒ? එක්කෙනෙක් තමයි පද්ධති පරිශීලක, අනිත් එක්කෙනා තමයි අවසන් පරිශීලක. සාමාන්‍යයෙන් අපි මේවා පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි ටර්ම් වලින්. දැන් ඔයාලා ඉංග්‍රීසි බෑ කියලා IT බැරි වෙන්න කිසිම හේතුවක් නැහැ. අපේ ළමයිගේ තියෙන බොරු මතයක් තමයි අනේ මට ඉංග්‍රීසි බෑ. ඒක නිසා මට IT බෑ. අනේ මට ගණන් බෑ. ඒක නිසා මට IT බෑ. ඒක කිසිසේත්ම අදාළ නැති දෙයක්. හරිද? ඉංග්‍රීසි බැරි ඕන තරම් අයට හොඳ IT knowledge එකක් තියෙනවා. දැන් ඔයාලා දන්නේ නැද්ද බස් හෝල්ට් එක කියන එක දන්නේ නැද්ද? බස් හෝල්ට් එක කියන එක දන්නේ නැද්ද? දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. බස් හෝල්ට්. දන්නේ නැති අය ඉන්නවද? ඉතින් ඒක ඉංග්‍රීසි වචනයක් නේ. හැබැයි ඒක අපි භාවිතයත් එක්ක දන්නවා. නේද? ඒක අපි භාවිතයත් එක්ක දන්නවා. එහෙනම් ඒ වගේ තමයි ICT වල තියෙන වචනත් අපිට භාවිතයත් එක්ක අපේ ප්‍රැක්ටිස් එකත් එක්ක අපිට මේවා ඔළුවේ රඳව ගන්න පුළුවන්. මහා අමාරු දේවල් නෙවෙයි. ඒ මත දෙක දැම්මම අයින් කරගන්න. හරිද? මම ICT වලින් ඉදිරියට යනවා කියන අදිෂ්ඨානය හිතේ තියාගෙන වැඩ කරන්න. හරිද? තමන්ගේ අරමුණක් තියාගන්න. මම හැමදාම කියන දේ, හැම වෙලේම කියන දේ. මේ කතාව මම පන්ති ඉවර වෙනකම්ම කියනවා. හරිද? ඔයාලා 11 වසරේ ඉවර කරනකම්ම මේ කතාව මම කියනවා. දවස ගානේ කිව්වත් පාඩු නැති කතාවක් මේක. තමන්ගේ අරමුණ හදාගන්න. අරමුණට යනවා කියන අදිෂ්ඨානය හදාගන්න. එහෙම වුණොත් ඔයාලට ගමන යන්න පුළුවන් වෙයි. හරිද? පද්ධති පරිශීලක, අවසන් පරිශීලක, සිස්ටම් යූසර්, එන්ඩ් යූසර් කියලා දෙන්නෙක් ඉන්නවා. මොකක්ද මේ දෙන්නගේ තියෙන වෙනස? දෙන්නම යූසර්ස්ලා තමයි. හැබැයි දෙන්නගේ පුංචි වෙනසක් තියෙනවා. හිතන්න බලන්න. නිකන් ටීචර් කියන දේම හොයන්න එපා. අහගෙන ඉඳලා වැඩක් නැහැ. කල්පනා කරන්න. වචනෙන් හිතන්න පුළුවන්. ICT වල තියෙන විශේෂත්වය ඒකයි. මේ නම දාලා තියෙන්නේ අපේ පහසුවටනේ. එතකොට මේ දෙකෙන් හිතන්න පුළුවන් මොකක්ද මේ කියන්නේ කියන දේ. කියන්න බලන්න. මම බොඳ වෙලා කියපු නිසා මේ ඔෆ් කරලා ඔන් කරේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවද? සිග්නල් ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. ඔයාලට ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ කියලා මාව කන්ෆියුස් වෙනවා. සමහරවිට ඔයාලගේ පැත්තේ ඉෂුව එකක් වෙන්න ඇති. මගේ පැත්තේ ඉෂුව එකක් නම් විතරක් කියන්න. හොඳද? කියන්නකෝ පුතේ. පද්ධති පරිශීලක, අවසන් පරිශීලක. මොකද්ද මේ දෙන්නගේ තියෙන වෙනස? ඒකනේ හොඳට පේනවා. ගුටි දෙනවම. මොකද්ද තියෙන වෙනස? පද්ධති පරිශීලක කියන එක්කෙනාට කලින් මම කියලා දෙන්නම් අවසන් පරිශීලක කියලා. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. පන්තියේ ඉන්නවා මෙහෙම යාළුවෝ. දැන් ඔයාලට නම් මෙහෙම මතක් වෙයි මං කියනකොට. හරිද? වැඩ කරන පිරිසකුත් ඉන්නවා. ඕක හැමතැනම ඔහොමයි. වැඩ කරන පිරිසකුත් ඉන්නවා, ලකුණු දාගන්න පිරිසකුත් ඉන්නවා. මේක ඒකටම අදාළම නෑ. ඒ වගේ චුට්ටක්. මෙයාලා තමයි ප්‍රතිලාභ ලබන අය. වාසිය තියෙන්නේ කවුද? එන්ඩ් යූසර්ට. මෙයා තමයි පරිගණකයේ තියෙන වාසිය ලබන්නේ. හරිද? මෙයා තමයි පරිගණකයේ තියෙන වාසිය ලබන කෙනා. අර පන්තියේත් වාසිය ගන්න ළමයි සෙට් එක වගේ. හරිද? මෙයාලා තමයි ඒ වාසිය අත් කරලා දෙන්න වැඩ කරන අය. පැහැදිලිද? මෙයාලා තමයි වාසිය අත් කරලා දෙන්න වැඩ කරන අය. පැහැදිලිද? ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් හදන්නේ, සොෆ්ට්වෙයාර් හදන්නේ, හරිද හાર્ඩ්වෙයාර් කරන්නේ. ඒ ඔක්කොම අයිති අය කවුද? සිස්ටම් යූසර්. පද්ධති පරිශීලක. පැහැදිලිද කතන්දරේ? අවසන් පරිශීලකයා කියන්නේ මේ සිස්ටම් යූසර්ගෙන් කරන වැඩවල ප්‍රතිලාභය ලබන කෙනා. එහෙනම් මේ වෙනකොට ඔයාලා කවුද? සිස්ටම් යූසර්ලාද, එන්ඩ් යූසර්ස්ලාද? කියන්න බලන්න. සිස්ටම් යූසර්ද,
කියන්න බලන්න. end user ද system user ද? හරියටම හරි. දුවල පුතාලා ගොඩක් උත්තර දුන්නා. මට නම් කියව ගන්න බැරි තරම් වේගෙන් එනවා. ඔයාලා system user නෙවෙයි end user අවසන් පරිශීලක. ඔයාලා තමයි මේකේ වාසිය ලබන්නේ. ගේම් එක කවුරු හරි හදලා දෙනවා. ඔයාලා ප්ලේ කරනවා. software එක කවුරු හරි හදලා තියෙනවා. ඔයාලා එකෙන් වැඩ කරනවා. තේරුණාද? පද්ධති පරිශීලක කියන්නේ මෙයාලා තමයි software හදන්නේ. මෙයාලා තමයි games හදන්නේ. හරිද? ඔයාලට තාම මේ හැකියාව නැහැ. හැබැයි අනාගතේ මට අරමුණ තියෙන්නේ. මගේ අරමුණ මොකක්ද? ඔයාලව අවසන් පරිශීලක එහෙම නැත්නම් end users ලාගේ ඉඳලා මෙන්න මේ system user කෙනෙක් බවට පත් කරන එක. පද්ධති පරිශීලක කෙනෙක් බවට පත් කරන එක. එතකොට අපේ පන්තියේ අවසානයේදී ඔයාලා රැකියාවක් තෝරගන්නකොට වැඩි පිරිසක් මෙන්න මේ ගොඩේ ඉඳී කියන දේ අරමුණ තියාගෙන තමයි අපි වැඩ කරන්නේ. පැහැදිලිද කතන්දරේ? තේරුණාද කතන්දරේ? හරි. එහෙනම් අපි පුංචි නෝට් එකක් ලියාගමුද? පුංචි නෝට් එකක් ලියාගමුද? හරි. එහෙනම් ලියාගන්න අද මාතෘකාව පරිශීලක. 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 ඔයාලට ටියුට් එකක් ලැබෙනවා. ඒක අපි ඉක්මනින්ම පෝස්ට් කරනවා ගෙවල් වලටම. මේ මම ඒ ගැන පාඩමේ අන්තිමේට කියන්නම් ඔයාලට. එතකොට ඒ ටියුට් වල වැඩ අපි ලබන සතියේ ඉඳන් පටන් ගමු. හරිද? මට එක විනාඩියක් දෙන්න අපේ නෝට් එක ඕපන් කරගන්න. මට ඔයාලට පුංචි අදහසක් දෙන්න. එතකන් ලියා ගන්න. පරිශීලක ඉංග්‍රීසි නමත් ලියා ගන්න අනිවාර්යෙන්ම. user කියන නම ලියා ගන්න. හරිද? ලියාගත්තද? right. එහෙනම් ලියාගමු. පරිශීලක යනු පරිශීලක යනු මොකද්ද පරිශීලක කියන්නේ? පරිශීලක කියන්නේ කවුද? කියන්න බලන්න. පරිගණකය භාවිත කරන පුද්ගලයා වේ. පරිශීලක යනු පරිගණකය භාවිත කරන පුද්ගලයා වේ. පරිශීලක යනු පරිගණකය භාවිත කරන පුද්ගලයා වේ.
ප්‍රධාන වශයෙන් ප්‍රධාන වශයෙන් ප්‍රධාන වශයෙන් ප්‍රධාන වශයෙන් පරිශීලක දෙවර්ගයකි පරිශීලක දෙවර්ගයකි පරිශීලක දෙවර්ගයකි පරිශීලක දෙවර්ගයකි පරිශීලක දෙවර්ගයකි එක එක පද්ධති පරිශීලක සිස්ටම් යූසර් බෝඩ් එකේ තියෙනවා වචනේ ඉංග්‍රීසි වචනේ බලන්න සිස්ටම් යූසර් සිස්ටම් යූසර් පද්ධති පරිශීලක සිස්ටම් යූසර් එක පද්ධති පරිශීලක සිස්ටම් යූසර් ඒ යටතේ අපි ලියාගමු පරිගණකය භාවිත කරන්නන් සඳහා මෘදුකාංග නිර්මාණය කරනු ලබන්නේ කවුද? පද්ධති පරිශීලක විසිනි. පද්ධති පරිශීලක විසිනි. ඊළඟට ලියාගම් පුතේ අවසන් පරිශීලක දෙවැනි එක end user අවසන් පරිශීලක end user ආයෙත් කියන්න හරි පද්ධති පරිශීලක යටතේ ලියාගන්න කොතනින්ද කියන්න ඕනේ පද්ධති පරිශීලක යටතේ ලියාගන්න පරිගණකයේ භාවිත කරන්නා සඳහා දැන් වෙනස් වේ චුට්ටක් පරිගණකයේ භාවිත කරන්නා සඳහා මෘදුකාංග නිර්මාණය කරනු ලබන්නේ ලියන්න ඕනේද බෝඩ් එකේ කරනු ලබන්නේ පද්ධති පරිශීලක විසිනි. ඔව් රෙකෝඩින් ගන්න පුළුවන් පුතේ හැමෝටම. රෙකෝඩින් ගන්න විදිහ මම අවසානයේදී කියන්නම්. YouTube channel එකටත් දානවා මේ ටික. අකුරු ඇකඩමි එකේ. ඔයාලට එතනින් බලන්නත් පුළුවන්. දෙවෙනි එක අවසන් පරිශීලක මම ලියන්නන්නේ. හිමීට ලියන ආච්චිලා සීයලා ඉන්නවනේ. end user නේද? ෆිසිකල් ක්ලාස් එකේදී නම් හොම්බ දාලා අනිත් පැත්තෙන් හරි බලනවනේ. දැන් මේකෙදි මිස් වුණොත් බැරි වෙනවනේ. ඒක නිසා මං ලියන්නම් බෝඩ් එකේ. ඔයාලට පුළුවන් නම් වෙලාව තියෙනවා නම් වෙලාව නම් ඇති නේද? උදේ ඉඳන් රෑ වෙනකම්ම ක්ලාස් යන්න ඕනේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. තමන් වැඩ කරන්නයි ඕනේ. ක්ලාස් සමහර ළමයි එක සබ්ජෙක්ට් එකට ක්ලාස් 2 3 යනවා. එහෙම මෝඩ වැඩ කරන්න එපා. හරිද? හරියට ක්ලාස් ටිකක් තෝරගෙන ඒ ටිකට ගිහිල්ලා ඉගෙන ගන්න. ඔයාලට වෙලාවක් තියාගන්න ඉගෙනගත්ත දේවල් මතක් කරන්න, පාඩම් කරන්න, පේපර්ස් කරන්න, තව අලුතෙන් දේවල් හොය ඉගෙන ගන්න. ඒ නිදහසක් තියාගන්න ඕනේ. එහෙම නැතුව අර ගිරව් ටික වගේ ඒ පන්තියෙන් මේ පන්තියට විතරක් ගිහිල්ලා වැඩක් නැහැ. එහෙම ළමයි
මගෙත් ඉඳලා තියෙනවා මම ක්ලාස් එකෙන් නතර කරනවා. ඒ කවදාවත් මේ හෝම්වර්ක් කරගෙන එන්නේ නැහැ. අනේ මැඩම් ක්ලාස් වෙලා නැහැ. ඉතින් එහෙම ළමයෙකුට හොඳ රිසල්ට් එකකට යන්න බෑ නිදහසේ වැඩ කරන්න වෙලාවක් ඒ ළමයට තියෙන්න ඕන අනිවාර්යෙන්ම. හරි අපි යමු end user කියන කතන්දරේ ලියා ගන්න අවසන් පරිශීලක. පද්ධති පරිශීලක විසින් පද්ධති මේ පාට පේනව නේද හොඳට? පද්ධති පරිශීලක විසින් කහ පාටෙන් ලිව්වහම පේන්නේ නැද්ද? කහ පාට පද්ධති පරිශීලක විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග භාවිතා කරන පරිශීලකයා අවසන් පරිශීලකයා වේ. හරි නේද? දැන් නම් ඔන්න බැරි වෙන්න විදිහක් නෑ ලියා ගන්න. එහෙනම් අපි දැන් දන්නවා පරිගණක පද්ධතිය නේද? කොටස් වලට බෙදුනා දෘඩාංග, මෘදුකාංග, ජීවාංග, ස්ථිරාංග කියලා. මෙතනින් අපි ජීවාංගය user විදිහට අඳුනගත්තා. එතනින් එහාට අපි අවසන් පරිශීලකයා සහ පද්ධති පරිශීලකයා කියලා වර්ග දෙකක් ගැන ඉගෙන ගත්තා. පැහැදිලිද? දැන් හොඳටම මතකයිද? පොඩ්ඩක් පොත වහලා ඔය ටික තනියෙන් මතක් කරන්න පුළුවන්ද බලන්න. ඔයාලා හයියෙන් කියන්න. මයික් ටික ඔෆ් කරලා තිබ්බට කමන්නේ. ඔයාලා හයියෙන් කියන්න. මෙහෙමයි පරිශීලකයා කියන්නේ මෙහෙම කෙනෙක්. පරිශීලකයා වර්ග දෙන්නෙක් ඉන්නවා. ඒ මොනවද පැහැදිලි කරන්න. කරන්න බලන්න තනියෙන්.
මතකයිද? කියමු. පරිගණක පද්ධතියේ සංරචක 4යි. දෘඩාංග, මෘදුකාංග, ස්ථිරාංග, ජීවාංග. ඒතර ජීවාංගය කියන්නේ යූසර්. පරිගණකේ භාවිත කරන්න. පරිශීලකයා. එයා වර්ග දෙකයි. පද්ධති පරිශීලක සහ අවසන් පරිශීලක. සිස්ටම් යූසර්, එන්ඩ් යූසර් කොටස් දෙක. හරි නේද? මතකයි නේද හොඳටම? අපි ක්ලාස් කරනවා පැය දෙකක්. 7ට පටන් ගත්තාම 9 වෙනකම් කරනවා. එතකොට හැමදාම ඔයාලා 7 ඉඳන් 9 වෙනකම් මේ වෙලාව IT පන්තියට වෙන් කරගන්න. ඉස්කෝලේ වැඩ ඇති නේද? ඒවා ප්ලෑන් කරගෙන මේ වෙලාව පන්තිය වෙනුවෙන් වෙන් කරගන්න. හරි. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. මේක නම් පැහැදිලි නැද්ද දන්නේ නැහැ. පේනවද? ඔයාලට මෙසේජ් එකක් දාලා තියෙනවා chat එකට චුට්ටක් බලන්න. අපේ පන්තියේ අපේ ඇකඩමි එකේ group link ටිකක් දාලා තියෙනවා ඔයාලගේ grade එක අනුව. හරිද? ඒකට join වෙන්න. ඔය message එක save කරගත්තත් කමක් නැහැ. ඔයාලා group වලටත් මේක ඇවිල්ලා ඇති. හරි. මේක පේන්නේ නැති වුණාට කමක් නැහැ. මම board එකේ ලියනවා. ඒක නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මට හිතුණා මේක පේන එකක් නැහැ කියලා ඔය සුදු පාට. කමක් නැහැ. board එක බොඳ වුණාට කමක් නැහැ. මම ලියලා කියලා දෙන්නම්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් පුතේ පරිශීලකයාගේ අවශ්‍යතා. පරිශීලකයාගේ අවශ්‍යතා. අපි යමු සුවඳ විලවුන් කඩේකට යමු. කැමතිද යන්න? පර්ෆියුම් තියෙන කඩේකට යන්න කැමතිද? කැමතිද? කැමති කට්ටිය කෝ බලන්න. ගෑන් ළමයි නම් කැමති වෙයි. නේද? කැමති. හරි. හා දැන් ඔයාලට ගිහිල්ලා ගන්න දෙනවා අවස්ථාව. ඔයාලගේ අච්චු පොතේ තියෙන්නේ ඇත්තටම පොතක්. ඒ උදාහරණෙත් හොඳයි. හැබැයි අපේ ළමයි මම දන්නවා අංක CR පොතක් දෙන්න කියලා ගන්නවා මිසක් ඔච්චර විස්තර බලන්නේ නැහැ කියලා. මම ඒකයි මේ වගේ උදාහරණයක් ගත්තේ. ටිකක් මතකත් හිටී කියලා හිතලා. හරිද? දැන් අපි යනවා පර්ෆියුම් එකක් ගන්න. පර්ෆියුම් එකක් ගන්න ගියාම ඔයාලා බලන දේවල් මොනවද? එතනදී ඔයාලා කන්සිඩර් කරන දේවල්. ඔයාලා එතනදී සලකා බලන දේවල් මොනවාද? කියන්න බලන්න චුට්ටක් හිතලා. සුවඳ බලනවා. ප්‍රයිස් එක අනිවාර්යයෙන්ම මිල බලනවා. තව මිල. තව මොනවද? මේකේ තියෙන සුවඳ බලනවා. සුවඳ බලනවා. තව අන්න හරි. බ්‍රෑන්ඩ් එක බලනවා. නිෂ්පාදන සමාගම මොකක්ද නේද? බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා බලනවා. තව මොනවද බලන්නේ? ලස්සනයිද? මේකේ තියෙන අවුට්ලුක් එක කොහොමද? මේකේ තියෙන ෆිනිෂින් නේද? නිකන් අර අපිට හිත ඇදිලා බැඳිලා යන විදිහට ලස්සනට මේක තියෙනවද? ආකර්ශනීය බව බලනවා. තව මොනවද? එක්ස්පයර් ඩේට්, හදපු දවස, එක්ස්පයර් වෙන දවස, ඔය වගේ ගොඩක් දේවල් අපි බලනවා නේද?
එතකොට අපි මොන හරි දෙයකට මුදලක් ගෙවනවා නම් මොන හරි දෙයකට මුදලක් ගෙවනවා නම් ඊට හරියන විදිහට අපිට ප්‍රතිලාභයක් අපිට වාසියක් මේ නිෂ්පාදනයේ වටිනාකමක් අපිට ලැබෙනවද කියන එක අපි බලනවා. ඒ අපේ අවශ්‍යතාවය වෙනුවෙන්. දැන් හිතන්නකෝ ඔයාලට ඉදිරියේදී හරිද? ඔයාලා ජොබ් එකක් කරනවනේ අනිවාර්යයෙන්. නේද? ජොබ් එකක් කරනකොට අපි හිතමු නිකමට හොඳද? ඔයාලා 10000ට තමයි ඉස්සෙල්ලම ජොබ් එක කරන්න කියලා හිතමු. එතකොට ඔයාලගේ තියෙන අවශ්‍යතාවයන් ටික මොකද වෙන්නේ? අඩුයිද වැඩිද? හරිම අඩුයි. හරිද? අවශ්‍යතාවයන් ටික හරිම අඩුයි. හැබැයි ඔයාලා ලක්ෂයක විතර පඩියක් ගන්න දවසට ලක්ෂයක විතර සැලරි එකක් ගන්න දවසට ඔයාලගේ අවශ්‍යතාවයන් මොකද වෙන්නේ? වැඩි වෙනවා. එන්න එන්න අවශ්‍යතාවයන් වැඩි වෙනවා. කොච්චර සල්ලි හෙව්වත් මදි වෙනවා. නේද? මොකද අවශ්‍යතාවයන් වැඩි නිසා. එතකොට අපි මොන හරි දෙයක් ගන්නකොට අනිවාර්යයෙන්ම අපේ අවශ්‍යතාවය මොකක්ද කියන එක ගැන හිතනවා. අවශ්‍යතාවය මොකක්ද කියන දේ ගැන හිතනවා. හරිද? දැන් අපි ඇඳුමක් ගන්න ගියොත් නේද? අපි යන්නේ පන්සලකටද? අපි යන්නේ පාටි එකකටද? අපි යන්නේ ක්ලාස් එකකටද? කියලා අපි හිතනවනේ මේ ඇඳුම ඇඳගෙන අපි යන තැන අනුව තමයි අපේ අවශ්‍යතාවයට අනුව තමයි අපි ඇඳුමක් ගන්න නේද? සමහර ළමයි ක්ලාස් ගාව හිටගෙන හිටියොත් එහෙම නේද? වෙඩින් එකකට යන ගමන් ක්ලාස් ඇවිල්ලාද කියලා හොයාගන්න බෑ. නේද? අර අවශ්‍යතාවය ගැලපෙන්නේ නැහැ. පන්සලකට ගියොත් අපිට හිතා ගන්න බැරි වෙනවා සමහර වෙලාවට පන්සලට ඇවිල්ලාද නැත්තම් මෙයා මේ වෙන කොහේ හරි යන ගමන් පන්සලට ඇවිල්ලාද කියලා නේද? ඒ වගේ. අර ඒ අවශ්‍යතාවයට අනුව තෝරගන්න බැරි වුණාම වෙන දේවල්. ඒකට අපි මේ පාඩමෙන් කතා කරන්නේ අවශ්‍යතාවයට අනුව කොහොමද අපි ඇඳුම් තෝරන්නේ කියලාද? මොනවද තෝරන්න යන්නේ අපි අද? මොනවද තෝරන්නේ? කියන්න බලන්න chat එකට දාන්න බලන්න. හරියට හරි. අවශ්‍යතාවය අනුව කම්පියුටර් එකක් තෝරන්නේ කොහොමද කියලා තමයි මේ පාඩමේදී කතා කරන්නේ. ඔයාලා හිතනවද මේ පාඩම හරි වැදගත් කියලා? මේක හරි වැදගත් කියලා ඔයාලා හිතනවද? මේ පාඩම වැදගත් කියලා හිතනවද? ඇත්තටම මේ පාඩම ඉගෙන ගන්නම ඕන පාඩමක්. අපි මුදලක් දීලා කම්පියුටර් එකක් ගන්න යනකොට එහෙම නැත්තම් බොරුකාරයෙක්ට අනිවාර්යෙන්ම අහු වෙනවා. අපිට ඒ ගැන නොලෙජ් එකක්, ඒ ගැන අයිඩියා එකක් නැහැ කියලා දැනුණොත් අනිවාර්යෙන්ම අන්දනවා. ලංකාවේ ෂොප් වල ගොඩක් අය එහෙමයි. මේ කම්පියුටර් ෂොප් වල එහෙමයි. දැන් කැඩිලා මොන හරි වෙලා අරගෙන ගියත් එහෙමයි. නැති ලෙඩ කියලා බොරුවට සල්ලි කඩා ගන්න අය ඕන තරම් ඉන්නතර අපි මේ දැනුවත් වෙන එක අපිට පොකට් එකටත් වාසි. අනිත් එක අපේ මේ යන ගමනටත් ඒක අත්‍යවශ්‍යයි. හරිද? දැන් ඔයාලට කම්පියුටර් එකක් ගන්න වෙනවා වෙන්න පුළුවන්. අඳුරන කෙනෙක්ට කම්පියුටර් එකක් අරන් දෙනවා වෙන්න පුළුවන්. හරිද? ඒතර මේ හැකියාව අපි මේ පාඩමෙන් අරගන්නවා. පැහැදිලිද? මේ පාඩම හරි වැදගත්. මේ වෙනකොට තනියම කඩේකට ගිහලා කම්පියුටර් එකක් ගන්න පුළුවන් නොලෙජ් එක තියන අය කී දෙනෙක් ඉන්නවද? chat එකට දාන්න. කීප දෙනෙක් ඉන්නවා. බොහොම හොඳයි. දැන් අපි එයාලගේ අදහසුත් පාඩමට සම්බන්ධ කරගමු. ඔයාලගේ එක්ස්පීරියන්ස් උත් පාඩමත් එක්ක සම්බන්ධ කරගමු. chat එකත් එක්ක සම්බන්ධ වෙන්න. දැන් පාඩම ඉවර වෙනකොට හැමෝටම පුළුවන් වෙන්න ඕනේ මේ කම්පියුටරේට මට ගැලපෙනවද කියන දේ ගැන හිතන්න. පැහැදිලිද? දැන් සමහරු ඉන්නවා ගේම්ස් වලටම නේද? ගේම්ස් වලටම ඇබ්බැහි වෙලා නේද? ගේම්ස්ම ජීවිතේ කරගත්ත අය ඉන්නවා. ඒක ගේම් ප්ලේ කරාට කමන්නේ ඇබ්බැහි වෙන්න එපා. හරිද? දැන් ඇති මේ වෙලාව ඉවරයි කියලා හිතුනහම නවත්තන්න පුළුවන් නම් අන්න හරි. හරිද? එතකොට ගේම්ස් වලට ගැලපෙන කම්පියුටර්ස් කොහොමද? දැන් සමහර ඔෆිස් වල තියෙනවා කරන්න එකම දේ වර්ඩ් වලින් ලියුමක් ටයිප් කරන එක විතරයි. හැබැයි ප්‍රොසෙසර් එක එහෙම සෑහෙන වැඩි. එතකොට ලොකු කොස්ට් එකක් ඒකට යට කරලා තියෙනවා. ඉතින් ඒක අපරාධයක්. එතකොට මේ ලියුම් හදන්න විතරක් නම් අපිට කම්පියුටර් එක ඕන. අපිට ඒ ලොකු මුදලකට යන්නේ නැතුව ඊට ගැළපෙන පරිගණකයකට යන්න පුළුවන්. මේ දැනුම නැති නිසා තමයි ওই වැඩේ වෙන්නේ. ඊට පස්සේ ඉන්ටර්නෙට් යන්න.
වීඩියෝ ඕඩියෝ එඩිට් කරන්න ග්‍රැෆික් ඩිසයිනින් වලට යන්න. එතකොට ඔය වගේ එක එක්කෙනාගේ අවශ්‍යතාවයන් වෙනස්. හරිද? එක එක්කෙනාගේ අවශ්‍යතාවයන් වෙනස්. දැන් මම මගේ ඩිවයිසස් පාවිච්චි කරනවා උගන්නන්න. හරිද? මගේ ඩිවයිසස් පාවිච්චි කරනවා මම උගන්නන්න. එතකොට දැන් මම ස්මාර්ට් බෝඩ් එකක් ගත්තා කියලා අපේ අල්ලපු ගෙදර කට්ටියත් ස්මාර්ට් බෝඩ් එකක් ගත්තොත් මොකද වෙන්නේ? අනේ අරයා ස්මාර්ට් බෝඩ් එකක් අරගෙන එයා ටීචර් කෙනෙක් නෙවෙයි නම් එයාට වැඩක් තියනවද? නැහැ. අන්න ඒ වගේ හැම වෙලාවෙම අපේ අවශ්‍යතාවය වෙනුවෙන් කොහොමද මේක හරවගන්නේ කියන එක පැහැදිලි කරගන්න ඕනේ. දැන් ඔයාලටත් ආසයි ස්මාර්ට් බෝඩ් එකක් ගන්න කියලා ඔයාලට මේක ගත්තට ලොකු ප්‍රයෝජනයක් මෙතන නැහැ. පන්තියකට නම් නේද? ඉස්කෝලේ පන්ති කාමරයකට, ලැබ් එකකට ඒ වගේ තැනකට හොඳයි. ඒ වුණාට මේකෙන් ප්‍රතිලාභය තියෙන්නේ ටීචර් කෙනෙකුට. පැහැදිලිද? අන්න ඒ වගේ. අපේ අවශ්‍යතාව වෙනුවෙන් කොහොමද අපි පරිගණකයක් තෝරගන්නේ කියන එක මේ පාඩමේදී එහෙනම් අපි කතා කරනවා. එහෙනම් කරන්න යන්නේ මොකක්ද කියන දේ පැහැදිලිද? කරන්න යන්නේ මොකක්ද? තේරුණාද? මොකක්ද කරන්න යන්නේ කියන දේ? ඔව්. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. හරි. මම ඔයාලට පුංචි ඇක්ටිවිටි එකක් දෙනවා. ඇක්ටිවිටි එක තමයි බ්‍රයිට්නස් වැඩි කරාම පේනවා වැඩිද නැත්නම් අපහසුයිද කියලා කියන්න චුට්ටක් ඈ. අපහසුයි වගේද? පේන්නේ නැහැ. හරි මම අඩු කරන්නම්. හරි. දැන් බලා ගන්න. හරි මම තිබ්බ ගන්නටම ගත්තා. දැන් ඔයාලට පුංචි ඇක්ටිවිටි එකක් මම දෙනවා. දැන් ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා ඔය එක එක වෙබ්සයිට්ස් තියෙනවා ලංකාවේ. හරිද? ලංකාවේ වෙබ්සයිට් වලට ගිහිල්ලා කම්පියුටර් එකක් ලැප්ටොප් එකක් නෙවෙයි අපි ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් බලමු. අනේ ලැප්ටොප් උනත් කමක් නැහැ. ඩෙස්ක්ටොප් ඕ ලැප්ටොප් දෙකම කමක් නැහැ. ලැප්ටොප් නම් ඔයාලට බලන්න ලේසි වෙයි. ඒකයි මම දෙකම ගත්තේ. කමක් නැහැ. මේ සයිට් වලට ගිහිල්ලා ඒකේ තියෙන්නේ මොනවාද කියලා පොඩ්ඩක් බලන්න. මේ වගේ Core i5 Core i7 RAM එච්චරයි. එහෙම කීකේ විස්තර ගොඩක් තියෙනවා. දැන් මම දෙනවා ඔයාලට විනාඩි 5ක්. විනාඩි 5ක් තියෙනවා. විනාඩි 5 ඇතුළත පොඩ්ඩක් බලලා හරිද? පොඩ්ඩක් මේ දේවල් බලලා chat එකට දාන්න ඔයාලා මොනවාද මෙතනදි දැක්කේ. මෙතනදි මොනවද ඔයාලා මෙතනදි තියෙන්නේ කියන දේ පොඩ්ඩක් කියන්න බලන්න. chat එකට දාන්න. එතකොට අපි කතා කරමු මොනවාද මේ දේවල් කියලා. ඔව් ඔයාලට ඉන්ටර්නෙට් යූස් කරලා තමයි ওই වැඩේ කරන්න වෙන්නේ. ඉන්ටර්නෙට් යූස් කරලා තමයි ওই වැඩේ කරන්න වෙන්නේ.
මම යනවා බයියාබාන්ස් වෙබ්සයිට් එකට. මේ එකක් නෙවෙයි ගොඩාක් තියෙනවා සයිට්ස් ඔයාලට බලන්න පුළුවන්. එතකොට ප්‍රයිස් එක තියෙනවා, තව දේවල් මෙතන තියෙනවා. මේ මොනවාද කියලා අපි පුංචි අදහසක් ගමු. අපි ලබන සතියේ ගේමින් වලට හොඳ කම්පියුටර්ස් මොනවද ඔයාලට මම දෙනවා වැඩක්. අපි ලබන සතියේව කතා කරමු. ගේමින් PC නම් දන්නවා කට්ටිය නේ. ආ හොඳ PC එකක් ගන්න එකද හොඳ හදන එකද? assemble කරගන්න පුළුවන් නම් ගෙදර ඒක වැඩි ලාභයි. PC එකක් ගන්නවට වැඩිය. ඒක හොඳයි ඉතින් නේද? assemble කරගන්න. ඒතකොට ලොකු දෙයක් ඔයාලට ඉගෙන ගන්නත් හම්බ වෙනවා. experience එකකුත් ලැබෙනවා. පොඩි බිස්නස් එකකුත් පටන් ගත්ත හැකි. කට්ටියට කම්පියුටර් විකුණන්නත් පටන් ගන්න පුළුවන් ඊට පස්සේ නේ. ආ ඔන්න අදිත් නම් සර්ච් කරලා විස්තර ටිකක් එවලා තියෙනවා. අනිත් අයත් පටන් ගන්න ඔයාලා හොයන දේවල් එවන්න. සර්ච් කරන්න පුළුවන්. ඔයාලට අයිඩියා එකක් නැති අයට මම මේ උදව් කරන්නේ. ඔයාලා යන්නකෝ බයියාබාන්ස් මේ සයිට් එකටම. බයියාබාන්ස් සයිට් එකට ඊළඟට ඩරාස් එකේ තියෙනවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් තව ඕන තරම් සයිට්ස් තියෙනවා කම්පියුටර්ස් ලැප්ටොප් විකුණන ඒවා. එතකොට මේ මෙතනට ගිහිල්ලා ලැප්ටොප් කියලා සර්ච් කරන්න. මෙතන සර්ච් කරන්න ලැප්ටොප් කියලා. මෙතන ලැප්ටොප් කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔයාලට
ලැප්ටොප් වල මේ විදිහට ගන්න පුළුවන්. එතකොට අපි බලමු එක එක ප්‍රොඩක්ට් වල එයාලගේ තියෙන ප්‍රොඩක්ට් වල ෆීචර්ස් මොනවද කියන දේ. හරිද? ෆීචර්ස් මොනවද කියන දේ අපි කතා කරමු. අපි ගොඩක් දුරට කතා කරන්න ලබන සතියේ අද මම පුංචි අදහසක් දෙනවා. බැලුවද? අදහසක් තියෙනවද දැන්? සිංග එක ප්‍රශ්නයක් නෑ. ඔයාලට එක එක සයිට්ස් පාවිච්චි කරන්න පුළුවන් නේද? නැත්නම් ඔයාලා හිතයි අබාන්ස් එකෙන් නේද මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් කියලා. ඔයාලා කැමති සයිට් එකකට යන්න. මට ඉතින් මේ මතක තිබ්බ එකට මම ගියේ. මෙයාලගේ ටිකක් ප්‍රයිස් එකත් වැඩි සාපේක්ෂව අනිත් අයට වැඩි. හියුමිත් එවලා තියෙනවා. බොහොම හොඳයි. හරි අපි බලමු දැන් චුට්ටක්. දැන් අදහසක් තියෙනවනේ නේද? දැන් මේ HP Lenovo මොනවාද මේ? Acer මොනවාද මේ මුලින්ම තියෙන එක මොකක්ද? ඔයාලා අර පර්ෆියුම් එකක් ගන්න යනකොට බලනවා කියපු බොහොම හොඳයි බ්‍රෑන්ඩ් එක. බ්‍රෑන්ඩ් එක වැදගත්ද? බ්‍රෑන්ඩ් එක වැදගත්ද? අපි හරි කැමති බ්‍රෑන්ඩඩ් දේවල් නේද? අපි මුදලක් ගෙවනවා නම් ඒ බ්‍රෑන්ඩ් එක ගැන අපි හිතනවා නේද? මොකද ඒ බ්‍රෑන්ඩ් එකේ විශ්වසනීයත්වය, ක්වොලිටි එක මේ කියන දේවල් නේද? එයාලා තියාගෙන ඉන්න කීර්තිය, ඒතර සමහර වෙලාවට සමාජ මට්ටම උනත් නිරූපණය කරන්න පටන් ගන්නවා අපි පාවිච්චි කරන බ්‍රෑන්ඩ්ස් වලින්. ඒතර අපි බ්‍රෑන්ඩ් එක ගැන සැලකිලිමත් වෙන එක එක කරුණු නිසා. හරි. ඊළඟට තියෙනවා මේ මම පොදුවේ තියෙන දේවල් විතරක් කතා කරන්න. දැන් මේකේ තියෙනවා ස්ලිම් 3 ඒ වගේ දේවල් නැතුව අපි පොදුවේ තියෙන ටික විතරක් අද කතා කරමු. ඊළඟ දවසේ අපි කතා කරනවා මේ විශේෂ දේවල් ගැන. හරිද? ඊට පස්සේ තියෙනවා 11th gen. මොකක්ද මේ? මේකේ තියෙනවා 10th gen. මොකක්ද මේ? ජෙනරේෂන් එක මොකක්ද කියන එක. මෙයා ඇවිල්ලා තියෙන කාලය අපිට එකෙන් හිතා ගන්න පුළුවන් වෙනවා. මෙයා මොන ජෙනරේෂන් එකේ කම්පියුටර් එකක්ද? හරිද? ජෙනරේෂන් එක. එතකොට ජෙනරේෂන් එක අලුත් වෙන තරමටද හොඳ පරණ වෙන තරමටද හොඳ? පරණ වෙන තරමට හොඳයි ඇන්ටික් කඩේකට දෙන්න. ඔය පරණ ඒවා විකුණන කඩ තියෙන්නේ. අන්න එහෙම එකට දෙන්න හොඳයි පරණ වෙන තරමට. අපි කැමති ටෙක්නොලොජි එක අලුත් වෙන තරමට. ඇයි? එතකොට තමයි අලුත් ෆීචර්ස් මෙතනට එකතු වෙන්නේ. පැහැදිලිද? නේද? අලුත් වෙන තරමට තමයි හොඳ. හරි. ඊළඟට අපි යමු තව වචනයක 4GB RAM. ඉස්සෙල්ලා මම ROM එක ගැන කිව්වා. දැන් තියෙනවා RAM එක. RAM එක වැඩි වෙන තරමටද හොඳ අඩු වෙන තරමටද හොඳ? RAM එක කියන්නේ මතකයක්. මේ process කරන වෙලාවේ සියලුම දේවල් මතක තියාගෙන ඉන්න පුතේ RAM එක ඇතුලේ. හරිද? process කරන අතරතුරේ දේවල් තියාගෙන ඉන්න RAM එක ඇතුලේ. එතකොට වැඩි දේවල් ටිකක් තියාගෙන ඉන්න පුළුවන් නම් ඒක පුතේ පරිගණකයේ ස්පීඩ් එක වැඩි කරන්න හේතුවක්. RAM එක වැඩි වෙනවා කියන්නේ RAM එක වැඩි වෙනවා කියන්නේ ඒක හේතු වෙනවා ස්පීඩ් එක වැඩි කරන්න. ඒක හේතු වෙනවා ස්පීඩ් එක වැඩි කරන්න. එහෙනම් පුතේ මෙන්න මේ 4GB RAM කියන එකට වැඩි අපි හිතමු 8GB RAM එකක් තියෙනවා කියලා. එහෙනම් මෙයාට වැඩි එයා වාසිදායක වෙනවා. එතකොට මිල පුංචි මේ වීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. හරි. තේරුණාද RAM එක ගැන අදහසක් ආවද? අදහසක් ආවද? ඔව්. ඊළඟට
දැන් අපි RAM එක මිල කීයද hard disk එක මිල කීයද ඕවා අපි වෙන වෙනම බලමු. ඒ වගේ ප්‍රශ්න අපේ පුතාලා අහලා තියෙනවා. ඊළඟට මේ 1 TB HDD මොකද්ද මේ SSD HDD කියලා වර්ග දෙකක් තියෙනවා hard disk වල. SSD තමයි අලුත් ටෙක්නොලොජි එක. ඒක ස්පීඩ් එක වැඩි වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඒකට හේතුව තමයි ඔයාලා hard disk එක ගැන අපි කතා කරනකොට කතා කරමු. hard disk එකේ තියෙන flatters head එකක් හරහා තමයි කියවෙන්නේ. read කරන්න. ඒක මෙහෙම තේරෙන්නේ නැති වෙයි මෙහෙම කිව්වට. මේ එතකොට අර slow ඒක ටිකක් slow damage වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මම මේ කෙටියෙන් කියන්නේ ඔයාලට මේක ලොකු අයිඩියා එකක් එන්නේ නැති වෙයි. අපි වෙනම ඒ ගැන දවසක් කතා කරමු. එතකොට මේ HDD කියන එකට වැඩිය හොඳයි SSD. හැබැයි SSD ගාන ගොඩක් වැඩි. එතකොට 1 TB HDD එකක් තියෙනවා නම් අපිට SSD එකක් වෙනම දාගන්න පුළුවන් අපේ OS එක run කරන්න. ඒතර කම්පියුටර් එක ගොඩක් ස්පීඩ් වෙනවා. හරි. ඊට පස්සේ Win 10 කියන්නේ මොකක්ද? ඔන්න දන්න කෙනෙක්. මොකක්ද මේ Win 10 කියලා කියන්නේ? මොකක්ද මේ Win 10 කියලා කියන්නේ? කියන්න බලන්න. දන්න කෙනෙක්. ඔව් Windows 10 genuine ඔයාලට ලැබෙනවා. Windows 10 genuine ලැබෙනවා. එතන මේ කලර් එක අයන් ග්‍රේ කියන්නේ. දැන් ඔයාලට ඔය ලක්ෂණ ටික මම දැන් ටිකක් කියලා දුන්නානේ. ඒ අනුව ප්‍රොසෙසර් එක ගැන කිව්වේ නෑ අතන නේද? මෙතන තියෙන i3 ප්‍රොසෙසර් එකක්. i5 i7 වෙනකොට ප්‍රොසෙසර් එකේ කැපැසිටි එක එන්න එන්න වැඩි වෙනවා. හරිද? මේ ප්‍රොසෙසර්ස් එක එක වර්ග. හරිද? ප්‍රොසෙසර් එක ගැන සකසනය කියලා වෙනම පාඩමක් අපි කතා කරනවා. එතකොට මං එන්නම් පොඩ්ඩක් දැන් වෙන කම්පියුටර් එකකට මෙන්න මේ වගේ මේ කම්පියුටර් එකට මම එන්නම් 2 ලක්ෂ ගාණක් වෙනවා. පෙන්වන්නෙත් නැද්ද sold out හින්දා? ස්පෙસિෆිකේෂන් ටික නැද්ද වෙනම දාලා? හරි. දැන් මෙතන තියෙනවා HP notebook එකක් කියන්නේ මොකක්ද කියලා අපි පාඩමේ ඉස්සරහට කතා කරනවා මේ පාඩමේදීම. හරිද? ලැප්ටොප් එකකට වැඩිය සයිස් එකෙන් හැකියාවන්ගෙන් අඩුයි. අපි ලැප්ටොප් එකකට යමුකෝ. නැත්නම් ඒකත් ප්‍රශ්නයක් නේ කට්ටියට. ඒකට යමු. 2,72,000ක් වෙනවා ඒක. හරිද? මේකේ තියෙනවා ස්පෙસિෆිකේෂන් අන්න පිරිවිතර. ඔන්න අපේ පාඩමට අපි එනවා. ප්‍රොඩක්ට් ඩීටේල්ස් Acer Intel මේ විදිහට දීලා තියෙන ප්‍රොඩක්ට් එක ස්පෙસિෆිකේෂන් පිරිවිතර. ඔන්න පාඩම. දැන් අපි ස්පෙસિෆිකේෂන්ස් තමයි බලන්නේ. දැන් මෙන්න තියෙනවා මොඩල් එක, ඩිස්ප්ලේ, ප්‍රොසෙසර්, RAM, SSD, Wi-Fi, KB, FR මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. warranty, item code මේ ටික බලන්න. මේ ටික බලපුවහම දැන් මේකෙත් අදහසක් ඔයාලට තනියම ගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් ඔයාලා ප්‍රොසෙසර් එක ගැන යමක් දන්නවා. SSD, HD මේ D කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඊට පස්සේ RAM එක ගැන අදහසක් තියෙන්න ඕනේ. නේද? ස්ටෝරේජ් කරන්න පුළුවන් කැපැසිටි එක වාසීද කියන එක ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. පුංචි අදහසක්. මං කියන්නේ 100%ක්ම දැන් ගිහිල්ලා ගන්න පුළුවන් කියන එක. පුංචි අදහසක් පාඩමට ඇවිත් තියෙන්න ඕනේ මේ වෙනකොට. අපි ලබන සතියේ මේ කොටස තවත් කතා කරනවා. ලබන සතියේ තමයි අපි ගොඩක් ලොකු විස්තරයක් මේ ගැන කතා කරන්නේ. දැන් පුතේ හිතන්නකෝ මේ ටික ඔයාලට අයිඩියා එකක් තියෙනවද? මොඩල් කියන්නේ මොකක්ද? මේ තමයි මොඩල් නම්බර් එක.
ඔයාලට මේක පේන්නේ නැද්ද? මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නද එහෙනම්? අපි යමු මේ කම්පියුටර් එකේ ස්පෙસિෆිකේෂන්ස් වලට. HP notebook එකක්. මේ මොකක්ද? processor එක. සකසනය. හරියට පුතේ අපේ ඇඟේ තියෙන මොළය වගේ. මෙයා powerful වෙන්න කම්පියුටර් එකේ powerful වැඩි වෙනවා. කම්පියුටර් එකේ හැකියාවන් වැඩි වෙනවා. තේරුණාද? ඊළඟට ස්ක්‍රීන් එක. OS එක operating system මෙහෙයුම් පද්ධතිය. Windows 10 genuine හම්බෙනවා. RAM එක 8GB තියෙනවා. දැන් අපි කලින් බලපු එකේ කීයද තිබ්බේ RAM එක? කීයද තිබ්බේ RAM එක? කියන්න බලන්න. RAM එක කොච්චරද තිබ්බේ? දැන් පාඩමට බය වෙන්න එපා. ඔව් 4GB තිබ්බේ. තාම අදහසක් එනවා අඩුයි වෙන්න පුළුවන්. අපි ලබන සතියේත් මේක කතා කරන්නේ ඒකයි. හරිද? දැන් දුවලා ටික බය වෙලා ඇත්තේ. හරිද? මේ මොනවාද මේ ටීචර් කියන්නේ කියලා. නේද? කට්ටිය උත්තරයක් දෙනවා ටිකක් අඩුයි දුවලා ටික. ඒක නිසා බය වෙන්න එපා. අපි ලබන සතියේත් කතා කරනවා නෑ නේ. එහෙම කියන්න එපා නේද මලීෂා? තේරුණානේ? දුල්ෂිනි අපි බය නෑ. එහෙනම් එච්චරයි. මං හිතුවා බය වෙලා කියලා කට්ටිය සද්දයක් නැති වෙනකොට. ඒකනේ හරියට හරි. එහෙම තමයි ඉන්න ඕනේ. ඔන්න ස්ටෝරේජ් ටයිප් එක HDD තියෙනවා 1 ටෙරාබයිට්. 1 ටෙරාබයිට්. මේ ටෙරාබයිට් කියන්නේ පුතේ මේ ධාරිතාවය මනින ඒකකයක්. හරිද? දැන් අපි මේ බර මනින්නේ කිලෝග්‍රෑම් වලින් ඒ වගේ. ටෙරාබයිට්. ධාරිතාවය මනින ඒකක. ඒකක ගැනත් අපිට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා ICT වල ඇත්තටම. දැන් මම ඔයාලට උගන්වන්නේ ඔයාලා බිඳුවක්වත් දන්නේ නැහැ කියලා හිතලා. හරිද? ඒක නිසා අපිට කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා මේ සබ්ජෙක්ට් එක ඇතුලේ. හරිද? ඔයාලා 10 වසරට යනකොට 10 වසරේ පේපර් එක කරන්න පුළුවන්. O level පේපර් එකක් කරන්න පුළුවන් මට්ටමකට අඩු ගානේ C එකක් S එකක් ගන්න පුළුවන් මට්ටමකට තමයි ඔයාලා 10 වසරට යනකොට පාස් වෙන්නේ. ඒක තමයි මගේ අරමුණ. හරිද? සමහර විට A එකක් B එකක් වුණත් ස්කෝර් කරන්න බැරි කමක් නෑ හරියට වැඩ කරන ළමයෙකුට. මම කියන්නේ 10 දී 11 දී A එකක් B එකක් ගන්න බැරි වෙනවා කියන එක නෙවෙයි. ඔයාලට 9 ඉවර වෙනකොට මේ පාඩම් ටික සියල්ල කවර් වෙලා 10 11ට හොඳ ගැම්මක් හදාගන්න පුළුවන් කියන එක. හොඳද? 10 11 තියෙන්නේ මේ 6 9 සිලබස් එක. එතකොට මේක ඉගෙනගෙන යනවා කියන්නේ 10 දී ඔයාලට ලොකු වාසියක් එතන තියෙනවා. ඉගෙන ගත්ත දේවල් මතක් කරගන්න තමයි තියෙන්නේ. වැඩිපුර පේපර්ස් කරන්න තමයි ඉතුරු වෙන්නේ. හරිද? හොඳ නොලෙජ් එකක් අපිට අපේ පන්තියෙන් හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරි. මං පුංචි හරියටම හරි. කවුද? පහන්. බොහොම හොඳයි. පුතේ මං ඔයාලට පුංචි ඇක්ටිවිටි එකක් දෙනවා මේ සතියේ කරන්න. ලියාගමුද අපි? ලියාගමුද? පන්තියේ ලියාගමු. ක්‍රියාකාරකම. ක්‍රියාකාරකම ලියාගන්න. පරිශීලකයන් කිහිප දෙනෙකු
පරිශීලකයන් කිහිප දෙනෙකු පරිගණක මිලදී ගැනීමට අදහස් කරයි. පරිගණක මිලදී ගැනීමට අදහස් කරයි. පරිශීලකයන් කිහිප දෙනෙකු පරිගණක මිලදී ගැනීමට අදහස් කරයි. පරිගණක මිලදී ගැනීමට පරිගණක මිලට ගැනීමට අදහස් කරයි. මෙහිදී එම පරිශීලකයන් මෙහිදී එම පරිශීලකයන් මෙහිදී එම පරිශීලකයන් පරිශීලකයන් ඔබගෙන් සහාය පතයි. 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 ඒ සඳහා සුදුසු පරිගණකවල පිරිවිතර ඒ සඳහා සුදුසු පරිගණකවල පිරිවිතර සහිතව මිතුරාට පැහැදිලි කරන ආකාරය සවිස්තරාත්මකව දක්වන්න. සවිස්තරාත්මකව දක්වන්න. මිතුරාට පැහැදිලි කරන ආකාරය සවිස්තරාත්මකව දක්වන්න. හරි. පළවෙනි එක තමයි ලිපි ලේඛන ආශ්‍රිතව කටයුතු කරන කාර්යාලයක් සඳහා දැන් පුතේ මේකෙදි කරන්නේ ඔෆිස් එකක් තියෙනවා. මේ ඔෆිස් එකේ කරන්නේ අපි හිතමු රජයේ ආයතනයක් කියලා. ලියුම් ටයිප් කරනවා වගේ පුංචි වැඩ කරන්නේ. වැඩිම වුණොත් පොඩි ඉන්විටේෂන් එකක් ඩිසයින් කරයි. හරිද? නෝටිස් එකක් ඩිසයින් කරයි. මේ වගේ MS Word වලින් තමයි වැඩිපුරම වැඩ තියෙන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ට සුදුසු පරිගණකයක් මොකක්ද? ප්‍රොසෙසර් එක කොහොමද? RAM එක කොහොමද? හරිද? ග්‍රැෆික් කොහොමද? හරිද? මේක දැන් ඔයාලට තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා. හැබැයි මම දෙන්නේ මේ සතියේ ඔයාලට self study කරන්න මේ ගැන. YouTube එකේ බලන්න. හරිද? best computer for office. එහෙම සරලව search කරන්න. මහා ලොකු දේවල් ඕනේ නැහැ. best computer for gaming in සිංහල කියලාත් බලන්න. අන්තිමට ඕනනම් දාන්න. එතකොට සිංහලෙන් වීඩියෝස් ඕන තරම් ඉන්නේ. ඕවා බලලා එකවර ලියන්න ගන්න එපා. අදහසක් ගන්න. එයා කියන වැදගත් දේවල් වෙනම කොලයක නෝට් ඩවුන් කරගන්න. අවසානයේ ඔයාලට කියන්න පුළුවන් අපි හිතමු මේ කාර්යාලයේ සේවකයන් 20ක් ඉන්නවා කියලා හිතමු. සේවකයෝ 20ක් ඉන්නවා. එහෙනම් කම්පියුටර්ස් කීයක් ඕනේද? මෙයාලට printer අවශ්‍යයිද? printer එකක් ගන්නව නම් කොයි වගේ printer එකක්ද? හරිද? ඒ වගේ හොඳ ලොකු අදහසක් ඔයාලට ලොකු වැඩක් තියෙන්නේ. ලිපි ලේඛන ආශ්‍රිතව වැඩ කරන
ඔෆිස් එක ගැලපෙන කම්පියුටර්ස් ප්‍රමාණය මේ කම්පියුටර් වල ස්පෙසිෆිකේෂන් ඊළඟට ඉන්පුට් අවුට්පුට් මේ අවශ්‍ය වෙන ඩිවයිසස් මොනවාද මෙන්න මේ වගේ හොයන්න ඕනි. පැහැදිලිද මම දීපු ප්‍රශ්නේ? හරිම ප්‍රැක්ටිකලි කරන්න තියෙන වැඩක් මේ දේ. තේරුණාද? දැන් නැත්තම් ICT ඉගෙන ගන්නවා තමන්ට හරියට කම්පියුටර් එකක් තෝරගන්න බෑ. තව කෙනෙකුට කම්පියුටර් එකක් තෝරගන්න උදව් කරන්න බෑ. තමන්ට අවශ්‍ය මොනවද කියලා හිතා ගන්න බෑ. එහෙම කෙනෙක්ගෙන් ඇති වැඩක් නෑ මේ සබ්ජෙක්ට් එක ඉගෙනගෙන. හරිද? දැන් මෙහෙමයි. ඔෆිස් එකේ වැඩ කරන්නම කියලා එන කම්පියුටර්ස් නෑ. වැඩ ගොඩක් කරන්න පුළුවන් කම්පියුටර්ස් නේ. ඒ වගේ සින්දුත් අහන්නත් පුළුවන්. ගේම්ස් ප්ලේ කරන්නත් පුළුවන්. හැබැයි විශේෂත්වය තියෙන්නේ මේකට ප්‍රමාණවත් ස්පෙસિෆිකේෂන් තිබ්බහම ඇති. මේ වගේ. හරිද? අපි ඇඳුමක් ගන්න යනවා. අපි යන්නේ ක්ලාස් එකට. හරිද? අපි යන්නේ ක්ලාස් එකට. හැබැයි අපි ගවුමක් තමයි ගන්න ඩිසයිඩ් කරන්නේ. අපි මේ ගවුමට 25000ක් වැය කරනවා. රුපියල් 25000ක් වැය කරනවා මේ ගවුමට. හරිද? දැන් 25000ක් වියදම් කරලා හැමදාම මේ ගවුම අඳින්නද? මැරෙනකම් මේ ගවුම අඳින්නද? නේද? පන්තියට යන්න තමයි අඳින්නේ. එතකොට මේකේ තේරුමක් තියෙනවද? මේකේ තේරුමක් තියෙනවද? මේකේ තේරුමක් නැහැ. හරිද? මේකේ තේරුමක් නැහැ. අන්න ඒකයි. එතකොට මෙයාට මේකට 1500ට 3000ට මේ අතර ප්‍රමාණික ගානක ගවුමක් ගත්තා නම් හොඳටම ඇති පන්ති යන්න. වැඩිත් එක්ක රුපියල් 500ට තියෙනවා නම් පුතේ නේද? අම්මලාගෙන් කාලා ඉන්න කාලේ රුපියල් 500ට ගවුමක් තියෙනවා නම් ওই ගවුම ගන්න නේද? ඒකත් ඇති. අන්න ඒ වගේ. තේරුණාද උදාහරණේ අපි? තේරුණාද කතන්දරේ? ඒක තමයි මේ මම කියන්නේ. එතකොට අපි කොච්චර බජට් එකකට මේ වගේ කම්පියුටර් එකක් ගන්න පුළුවන්ද? කොයි වගේ වියදමක් දරන්න පුළුවන්ද? ලක්ෂ 5ක් විතර දීලා කම්පියුටර් එකක් අරගන්න ඕනේ නැහැ ලියුම් ටයිප් කරන්න. තේරුණාද? කතන්දරේ පැහැදිලිද? තේරුන්නේ නැද්ද? ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න මම එතකොට අපහු කියලා දෙන්නම්. ඔන්න පළවෙනි දේ. පළවෙනි අවශ්‍යතාවය. දෙවෙනි අවශ්‍යතාවය මොනවාද? හොඳ ගේම්ස් ප්ලේ කරන්න. ග්‍රැෆික් ගොඩක් තියෙන හරිද? පරිගණක ආශ්‍රිත ක්‍රීඩා. පරිගණක ආශ්‍රිත ක්‍රීඩා ඔන්න ළමයි කැමතිම කොටස. ගේමින් වලට හොඳ කම්පියුටර්ස් මොනවාද? ලැප්ටොප් දෙයකට හොඳ නැත්නම් ටැබ් එක දෙයකට හොඳ ෆෝන් එක දෙයකට හොඳ එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් දෙයකට හොඳ ඒවත් හිතන්න ඕනේ. ඒවත් හිතන්න ඕනේ පර්ෆෝමන්ස් කොහොමද පිරිවිතර ස්පෙસિෆිකේෂන්ස් කොහොමද කියලා හිතන්න ඕනේ. තේරුණාද? ලියා ගන්න. ඊළඟට මම දෙනවා වීඩියෝ සැකසීම වීඩියෝ එඩිටින් ඔඩියෝ එඩිටින් ඒ වගේ දේවල් වලට ග්‍රැෆික් ඩිසයිනින් ඊළඟට ග්‍රැෆික් ඩිසයිනින් සඳහා ග්‍රැෆික් ඩිසයිනින් සඳහා මෙන්න මේ කියන දේවල් වලට හොඳ කම්පියුටර්ස් මොනවාද? අපි මෙතනදී වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ මොනවාද? දැන් පරිගණකාශ්‍රිත ක්‍රීඩාවලදී එහෙනම් අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ දේවල් ගැනද? ප්‍රොසෙසර් එක ගැනද, RAM එක ගැනද, අපේ තියෙන වීඩියෝ වල ක්වලිටි එක පෙන්වන්නේ ග්‍රැෆික් කාඩ් එකකින්. ඒතර ග්‍රැෆික් කාඩ් එක ගැනද මේවා ගැන හොයන්න මේ සතියේ. ඕක තමයි මේ සතියේ දෙන ඇක්ටිවිටි එක. හරිද? මේක ඔස්සේ ඔයාලට තනියම ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් වෙයි. මේ සතියේම ඔයාලට වැඩ තියෙනවා. හරිද? මේක විනාඩි 5න් හෙට ක්ලාස් එක තියලා අද කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ සතියේම ඔයාලා මේ වැඩේ නිරත වෙලා කොළවල පොඩි පොඩි විස්තර ලියාගෙන ඔයාලට එන අදහස් එකතු කරගෙන අවසානයේ උත්තරයක් හදන්න ඕනේ. මේ වැඩේ අදම පටන් ගන්න.
අදම පටන් ගන්න ලොකු අදහසක් පාඩමට ගන්න පුළුවන් වෙයි. පැහැදිලිද? ලියාගෙන ඉවර අය hands up එකක් දාන්නකෝ. ලියාගෙන ඉවර අය hands up දාමු. හරි. ඊළඟට දැන් නම් ගොඩක් අය ඉවරයි වගේ නේද? දැන් අපේ පන්ති වලට ඔයාලා දිගටම සම්බන්ධ වෙනවා නම් හරිද? අපේ ආයතනයේ ලියාපදිංචි වෙන්න ඕනේ. එතකොට අපේ ක්ලාස් ෆී එක වෙන්නේ දැන් ළමයි ගොඩක් පන්තිය පටන් ගන්නකොට ඇහුවා මම ඒක දැන් කියන්නම්. පන්තියේ ක්ලාස් ෆී එක වෙන්නේ රුපියල් 800ක් විතරයි. හරිද? එතකොට පුතේ ඔයාලට නොමිලේ ගෙදරටම ටියුට්ස් ටික ලැබෙනවා. ඒකට කිසිම වෙන මුදලක් ගෙවන්න ඕනේ නැහැ. ටියුට් ටික තැපැල් කරලා ගෙදරට ලැබෙනවා. හරිද? එතකොට 12 වෙනිදාට කලින් 12 වෙනිදාට කලින් ක්ලාස් ෆී එක පේ කරන්න ඔයාලට ඒ කවුන්ට්ස් නම්බර්ස් ටික ඔයාලා ඉන්න ගෲප් වලට හම් වෙයි. හරිද? දැන් ටෙලිෆෝන් නම්බර් එකත් බැංක් ඩීටේල්ස් ටික තියෙන මෙසේජ් එක chat එකට දාන්න පුළුවන්ද දැන්? එහෙමනම් අපි බලමු. ඔහොම ඉන්න මන් දාන්නම්. ඊළඟට ෆෝන් නම්බර් එකකුත් මම ඔයාලට දෙන්නම්. විනාඩියක් දෙන්නකෝ මම මේ මෙසේජ් එක ඔයාලට දාන්න. මේ මෙසේජ් එක සේව් කරගන්න ඔයාලා ඉන්න ගෲප් වල ඒක දාලා ඇති මං හිතන්නේ. දිගටම පන්තියට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. පන්ති එනවා නම් දිගටම එන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ ගමන යන්න පුළුවන්. එන්න හදිස්සියෙ මොනවා හරි අසනීපයක් නේද? ඒ වගේ දේවල් වෙන්න පුළුවන් නේ ළමයින්ට. එතකොට පුතේ අනිවාර්යෙන්ම රෙකෝඩින් එක බලන්න. හරිද? රෙකෝඩින් එක බලන්න. මේක ඔයාලට වටින දෙයක්. හරිද? අනිවාර්යෙන්ම මේක ඉගෙන ගන්න එක ඔයාලගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ අනිවාර්යෙන්ම අපේ පන්තිය. හරිද? ඒක නිසා අනිවාර්යෙන්ම දිගටම පන්ති එන්න. මාසයක් දෙකක් ඇවිල්ලා බලන්න. ඔයාලා හිටියට වැඩිය කොච්චර මට්ටමකින් ඉඳීද කියලා. දැන් ලබන සතිය එනකොට බලන්න ඔයාලා දැනගෙන හිටියේ මොනවාද? දැන් කොච්චර දේවල් දන්නවද කියන එක. ඔන්න මේ මෙසේජ් එක මම ඔයාලට දැම්මා. ක්ලාස් එකට රෙකෝඩින්ස් ගන්න දැනට නම් YouTube එකට අපේව දානවා. ඉදිරියට රෙකෝඩින්ස් ටික දානවා පුතේ අපේ වෙබ්සයිට් එකට. එතකොට ඔයාලට ඔය තියෙන දුරකථන අංකයට අරගෙන ඔය විස්තර අහන්න පුළුවන්. හරිද? ඔයාලට උදව් කරයි ඕනම ප්‍රශ්නයකට. ඊළඟ දේ තමයි ඔයාලා අකුරු ඇකඩමි එකේ මේ පන්ති සබ්ජෙක්ට් කීපයකට එනවනම් දැන් සමහර ළමයි සබ්ජෙක්ට් කීපයකටම එනවා. එතකොට එකවර ක්ලාස් ෆී ගෙවුවට ප්‍රශ්නයක් නෑ. දැන් ඔයාලා සයන්ස් මැත්ස් IT තුනටම එනවනම් හරිද? ඒ තුනටම එකම මේ එකවර සල්ලි ගෙවලා ස්ලිප් එක දාන්න මේ සබ්ජෙක්ට් තුනටම තමයි සල්ලි දැම්මේ කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? සබ්ජෙක්ට් ඔක්කොටම එකවර දාන්න. ඒක ඔයාලට පහසුවක් වෙයි. දැන් එහෙනම් ප්‍රශ්න ටික හරි නේද? කරගෙන ඕනේ වැඩේ තේරුණාද? ඔව්. එහෙනම් අපි අදට ක්ලාස් එක ඉවර කරමු. අනිවාර්යයෙන්ම ලබන සතිය එනකොට ඔය වැඩේ කරගෙන එන්න. මං අන්තිමේට දාපු ෆෝන් නම්බර් එකත් පොත පිටිපස්සේ ලියා ගන්න.
එතකොට විස්තර අහගන්න පුළුවන්. බැංක්ස් ගොඩක් තියෙනවා. එතකොට ඔයාලට පහසු බැංකුවක් පාවිච්චි කරලා ක්ලාස් ෆී එක ගෙවන්න. මගේ කලින් ක්ලාස් ආපු දරුවෝ මෙතන ඇති. මගේ බැංක් account එකට සල්ලි දාන්න එපා. හරිද? මේ account එකට දාන්න ඔයාලා. එහෙනම් අපි අදට ඉවර කරමු. අනිවාර්යෙන්ම ලබන සතියේ එනකොට මේ වැඩේ කරගෙන එන්න. කරගෙන එන්න බැරි වුණත් කමක් නැහැ. හැබැයි මොන හරි දෙයක් අලුත් දෙයක් හොයාගෙන එන්න. මේකට 100%ක් හරි උත්තරයක් මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ පුතේ. හැබැයි මම මේකෙන් බලාපොරොත්තු වෙන දේ තමයි ඔයාලා තනියම මේ ගැන දේවල් හොයයි කියන එක. හරිද? ඒක තමයි මගේ අරමුණ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වැඩ ටික ලස්සනට කරලා උත්සාහ කරලා අලුත් දේවල් ටිකක් හොයාගෙන මේ සතියේට වැඩිය ඉස්සරහින් ඉන්න ළමයෙක් විදිහට ලබන සතියේ පන්තියට එන්න අනිවාර්යෙන්ම. ආයුබෝවන් පුතේ. තෙරුවන් සරණයි හැමෝටම.